අපි දැන් ආලෝකයේ පාඩමේ අවසාන කොටසට ඇවිත් තියෙන්නේ. විෂය නිර්දේශයේ අවසානයේ තියෙන කොටස තමයි මේ ප්‍රකාශ උපකරණ කියලා තියෙන්නේ. ඒතර අපි තලපුෂ් වලින් වර්තනය, ප්‍රිස්ම, ඊට පස්සේ කාච, ඒ ටික කරගෙන ඊට පස්සේ අපි ඇස කරා. ඇසත් ඇත්තටම ප්‍රකාශ උපකරණයක්. ඒක තමයි අපිට දෙන හොඳම ප්‍රකාශ උපකරණය. මෙතන ඊට අමතරව අපි තව ඉගෙන ගන්න තියෙනවා අන්වීක්ෂය සහ දුරේක්ෂය. ඒවා තමයි ප්‍රකාශ උපකරණ කියලා මෙතන භාවිතා කරන්නේ. විෂය නිර්දේශයේ කලින් පරණ පොත් තරම් බැලුවොත් ප්‍රකාශ උපකරණ වලට දුරේක්ෂ කිහිපයක්ම තිබුණා. දැන් අපි උගන්වන්නේ සංයුක්ත අන්වීක්ෂයත් දුරේක්ෂයත් කියලා කොටස් දෙකක්. මෙතන තියෙනවා අන්වීක්ෂය සහ දුරේක්ෂය කියලා. එතකොට මේ දෙකට අපි එනකොට අපි තව භෞතික රාශියක් මෙතන අර්ථ දැක්වීමක් කරනවා කෝණික විශාලනය කියලා. මීට කලින් පාඩමේ අපිට නිතරම හමුුනේ රේඛීය විශාලනය. ඒ කියන්නේ ප්‍රතිබිම්බයේ උස වස්තුවේ උසෙන් බෙදෙනවා. එහෙම නැත්නම් ප්‍රතිබිම්බ දුර වස්තුව දුරෙන් බෙදනවා. ඒකෙන් අපිට ආවේ රේඛීය විශාලනය. මෙතන දැන් අපි ඒක වෙන එකකට මාරු කරලා තියෙනවා කෝණික විශාලනය කියලා. ඒතර මෙතන කෝණයක් තියෙන එකෙන් බැලුවම පේනවා වචනයෙන්ම දරුවන්ට තේරෙන්න ඕන. මෙතන අපි බලන්නේ කෝණය සම්බන්ධ කරන් තමයි විශාලනය සාකච්ඡා කරන්නේ. බලන්න අපිට වස්තුවක් කුඩාවට හරි විශාලට හරි පේන්නේ. කුඩා වස්තු කියලා අපි කියනවා විශාල වස්තු කියලා කියනවා. අපිට එහෙම ඒවා පේන්නේ මේ වස්තුව විසින් අපේ ඇසේ ආපාතනය කරන කෝණය අනුව. ඇසේ ආපාතනය කරන කෝණය විශාල වුණොත් අපි කියනවා ඒක අපිට විශාලට පේනවා කියලා. එතකොට ඇසේ ආපාතනය කරන කෝණය ඊටා කුඩා නම් අපි කියනවා අපිට වස්තුවක් පේන්නේ ඊටා කුඩාවට කියලා. ඒ කෝණය තමයි වැදගත් වෙන්නේ. අපි මේක රූප සටහනක ඇන්දොත් මෙන්න මේ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. ඇසේ ආපාතනය කරන කෝණය. මේ තියෙන්නේ ඇස. එතන මේක තමයි ඇසේ කාචය. දැන් මේ තියෙන්නේ ප්‍රධාන අක්ෂය. අපි මේ ප්‍රධාන අක්ෂය උඩ වස්තුවක් මේ හරියෙන් පෙන්눔 කරොත් මෙන්න මේ වගේ වස්තුවක් මගින් ඇසේ ආපාතනය කරන කෝණය. ඒක අපි ගන්නෙ මේ කාචයේ ප්‍රකාශ කේන්ද්‍රය මෙතන තියෙනවා. අපි දන්නවා ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණ අපගමනය වෙන්නේ නැහැ. ඒකින්ද මේ කෙළවරින් පටන් අරන් ප්‍රකාශ කේන්ද්‍රය හරහා මේ පැත්තට අපි කිරණයක් අඳිනවා. එතකොට දෘෂ්ටි විතානයේ මෙන්න මෙතන අපිට ප්‍රතිබිම්බය බලන්න පුළුවන්. මෙන්න මෙතන තමයි ප්‍රතිබිම්බය තියෙන්නේ. ඒතර මෙයා කොයිතරම් විශාල වෙලා පේනවද කියන එක තීරණය කරන්නේ මෙන්න මෙතන තියෙන මේ කෝණය. මෙන්න මේ කෝණය. අන්නේ කෝණයට අපි කියනවා දෘෂ්ටි කෝණය කියලා. ඒතර මේක සාකච්ඡා කරන්නේ මේ වස්තුව විසින් ඇසේ ආපාතනය කරන කෝණය විශාල වෙනවා නම් අපිට මේක විශාල ප්‍රතිබිම්බයක් බලන්න පුළුවන්. මෙතනින් ආපාතනය කරන කෝණය කුඩා නම් අපේ ඇසේ හැදෙන ප්‍රතිබිම්බයත් කුඩායි කියන එක තමයි මේකේ කියලා තියෙන්නේ. ඒතර වස්තුව ඈතට යනකොට ඇසේ ආපාතනය කරන කෝණය කුඩා වෙනවා. වස්තුව ළඟට ආවම ඇසේ ආපාතනය කරන කෝණය විශාල වෙනවා. අපි සාමාන්‍යයෙන් වැඩි හිතන්නේ නැතුව වුණත් ඊටා කුඩා වස්තුවක් බලන්න ඕන නම් අපි මෙහෙම එක ඇස ගාවට ඇදලා ගන්න. මෙහෙම ගන්න. එහෙම ගන්නේ ඇසේ ආපාතනය කරන කෝණය විශාල කරගන්න. හැබැයි එහෙම කියලා ඇසේ ඉඳන් මේ වස්තුවට තියෙන දුර සෙන්ටිමීටර් 25ට වඩා අඩු කරන්න බෑ. අපි අර ඇස සහ අක්ෂි දෝෂ කියන පාඩමේ සාකච්ඡා කරා විෂද දෘෂ්ටියේ අවම දුර සෙන්ටිමීටර් 25යි කියලා. ඒතර ඒ සෙන්ටිමීටර් 25ට වඩා අඩුවට ගෙන ආවොත් පියවියසර පේන්නේ නැහැ. නමුත් ටිකක් ඈත තියෙන එකක් ළඟට ගෙනල්ලා අපිට ඇසේ ආපාතනය කරන කෝණය වැඩි කරගන්න පුළුවන්. බලන්න මේ ඒ දේ තමයි මෙතන කිරණ සටහනක අපිට පෙන්වලා තියෙන්නේ.
මෙතන මේ වස්තුවක් තියෙනවා ඇසේ ආපාතනය කරන කෝණය ඇල්පා කියලා. දැන් මම මේ වස්තුව මේකේ ප්‍රමාණය වෙනස් කරන්නේ ඒක ටිකක් ඇස කිට්ටුවට අරගෙන ආවොත් ඇඳෙන වගේ රූපයක් තමයි මේ මෙතන තියෙන්නේ. ඒතර ඒ වෙලාවේ ඇසේ ආපාතනය කරන කෝණය බීටා කියලා ලකුණු කරලා තියෙන්නේ. මේ වෙලාවේ කෝණය ඇල්ෆා. එතකොට මේ බීටා කියන කෝණය විශාල නම් මට මෙන්න මෙතන හැදෙන ප්‍රතිබිම්බය ටිකක් මේකට වඩා විශාල එකක් තියෙනවා මෙතන. මෙන්න මෙතන තියෙන ප්‍රතිබිම්බය ටිකක් විශාලයි මේකට වඩා. ඒතර විශාල ප්‍රතිබිම්බයක් දකින්න නම් ඇසේ ආපාතනය කරන කෝණය විශාල කරන්න ඕන. ඒකට මේ වස්තුව මෙහෙම ළඟට ගේන්න පුළුවන්. හැබැයි දරුවෝ මතක තියාගෙන ඉන්න ඕන වස්තුව ඇස කිට්ටුවට ගේන දුරේ සීමාවක් තියෙනවා. ඒක සෙන්ටිමීටර් 25ට වඩා අඩුවෙන් ගේන්න බෑ. ඒතර මෙතන තියෙන්නේ වස්තුවේ උස h කියලා අරගෙන මේ ඇසේ ආපාතනය කරන ඇසේ හදන ප්‍රතිබිම්බයේ උස h dash කියලා අරගෙන තියෙනවා. වස්තුවට තියෙන දුර u කියලා අරගෙන තියෙනවා. අක්ෂිගෝලයේ විස්කම්භය සිම්පල් a කියලා අරන් තියෙනවා. මොකද මේ සංකේත ටික පාවිච්චි කරලා තමයි අපි මේ කෝණය සම්බන්ධයෙන් ප්‍රකාශන ගොඩනගන්න ඕන. මතක තියාගන්න මෙයා h ඒක කලින් පාඩම් වලත් එනවා වස්තු උස h ප්‍රතිබිම්බ උස h dash මෙතන තියෙන ප්‍රතිබිම්බ දුර මේ ගණනයේ හැටියට ප්‍රතිබිම්බ දුර සමාන වෙනවා අක්ෂිගෝලයේ විස්කම්භයට. අපි කලින් ඇස සම්බන්ධ පාඩමේදීත් කිව්වා ප්‍රතිබිම්බ දුර නියතයක් කියලා. ඒක වෙනස් කරන්න බෑ. ඒක හැමදෙස්සම අක්ෂිගෝලයේ විස්කම්භය. මෙයා වෙනස් කරන්න පුළුවන්. ඒතර බලන්න අර කෝණයට වඩා මේ කෝණේ වැඩි නම් මට වස්තුව විශාලව පේනවා. දැන් මේ තියෙන්නේ ඒ කෝණය සම්බන්ධ කරන සිද්ධාන්ත කොටස ගොඩනගපු විදිය. අපි දැන් මේක මෙහෙම බැලුවට තේරෙන්නේ නැති නිසා නැවත මේක සාධනයක් කරමු. මේ තියෙන්නේ ඇස, මේ තියෙන අක්ෂ කාචය, මේක ප්‍රධාන අක්ෂය. මේවා දරුවන්ට තනියම මේවා ව්‍යුත්පන්න කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට අපි මෙතන වස්තුවක් මේ පැත්තෙන් මේ වගේ තියෙනවා කියලා ගත්තොත් එයාගේ මේ ඊහිසේ මුදුනෙන් එන කිරණයක් මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා මෙතන දෘෂ්ටිතාවට ගේන්න පුළුවන්. එයා අපගමනය වෙන්නේ නැහැ, කෙලින්ම එනවා. ඒතර මේ උස h මේ උස h මේ ප්‍රතිබිම්බය මෙතන තියෙනවා මේ පැත්තෙන් ඒක h dash. ඇත්තටම ප්‍රතිබිම්බය ටිකක් වක්‍ර වෙලා තියෙන්නේ. අර අතන වස්තුව ඍජු එකක් වුණාට මේ ප්‍රතිබිම්බය ටිකක් වක්‍ර වෙලා තියෙන්නේ. නමුත් අපිට මොළයට යන සංඥා මගින් කියනවා මේක මෙහෙම වක්‍ර එකක් නෙමෙයි, ඒක ඍජු වස්තුවක් කියලා. ඒතර මේ අක්ෂිගෝලයේ මම මේ එළියෙන් ඇඳලා මේක එළියේ නෙමෙයි තියෙන්නේ. දෘෂ්ටි ස්ථානයේ ඇතුල් පැත්තේ තියෙන්නේ. ඒතර මේ දුර a මේ දුර u. මේ කෝණය තමයි θීටා. දැන් මට මෙතෙන්ට tan θීටා ලිව්වොත් මේ කෝණයයි වස්තුවේ උසයි වස්තු දුරයි සම්බන්ධ කරලා ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. ඒතර අපිට එනවා tan θීටා සමාන වෙනවා h බෙදීම u ට. ඒතර මේ ඇසේ ආපාතනය කරන කෝණය කුඩා කියලා ගත්තොත් tan θීටා වෙනුවට මට θීටා ලියන්නත් පුළුවන්. එහෙනම් මට ලියන්න පුළුවන් θීටා සමානයි h බෙදීම u කියලා. බලන්න වස්තු උසයි වස්තුවට තියෙන දුරයි අරන් ලියන්න ගියොත් දරුවන්ට අකුරු දෙකක් පාවිච්චි කරන්න වෙනවා. ඒ දෙක වෙනුවට tan θීටා ලියවම පාවිච්චි කරන්න වෙන එක අකුරයි. එක විචාරලයි තියෙන්නේ. ඒක නිසා මට කෙලින්ම θීටා කෝණය ඇසුරෙන් මේක කියත හැකියි. ඒකයි කෝණික විචාලනය කියලා අපි රාශියක් අර්ථ දක්වන්නේ.
මෙහෙම විශාලනය කියන්න ගියාම දරුවන්ට වස්තු උසයි වස්තුවර තියෙන දුරයි දෙකම කියන්න වෙනවනේ. තීටගෙන් කිව්වම මේ දෙකම ඉන්නවා මේක ඇතුලේ. දැන් මේ කෝණය වැඩි කරන්න නම් මේ කෝණයේ අගය වැඩි කරගන්න නම් එක්කම h වැඩි කරන්න ඕන. එක්ක මේ ප්‍රකාශනයේ ඉහළ තියෙන පදේ වැඩි කරන්න ඕන නැත්නම් u අඩු කරන්න ඕන. එක්ක වස්තුවට තියෙන දුර අඩු කරන්න ඕන. නැත්නම් වස්තුවේ ප්‍රමාණය වැඩි කරන්න ඕන. ඉතින් ඇත්තටම වස්තුවේ විශාලත්වය වෙනස් කරන්න බෑ. ඒක වස්තුවක් නිසානේ. අපි කරන්නේ මේ මෙතන ප්‍රකාශ උපකරණවලදී කරන්නේ මේ වස්තුව බලන්නේ නැතුව ඊට වඩා විශාල ප්‍රතිබිම්බයක් බලන. අන්න ඒ වගේ දෙයක් තමයි අපි කරන්නේ. කොහොම හරි මෙතෙන්දි මට කියන්න ඕන දරුවන්ට වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය වැඩි වුණොත් තමයි මට විශාල ප්‍රතිබිම්බයක් බලන්න පුළුවන්. ඒතර කෝණය විශාල කර ගන්න පුළුවන් එක්කෝ වස්තු උස වැඩි කරලා නැත්නම් වස්තුවට තියෙන දුර අඩු කරලා. ඒතර දුර අඩු කරන්න තමයි මම වස්තුව නිතරම ළඟට ගෙනල්ලා බලන්නේ මෙහෙම ගේන්නේ මෙහාට. එතකොට මේ පැත්තෙන් මම තීටා කෝණය ලියුවොත් මෙතන ප්‍රතිමුඛ කෝණ තියෙන්නේ මේ පැත්තේ තීටා නම් මේකත් තීටා. එහෙනම් ඒ පැත්තෙන් මට ලියන්න පුළුවන් tan තීටා. මෙන්න මේ කෝණය tan තීටා ලියන්න පුළුවන් h dash බෙදීම a කියලා. ඒතර මෙතනත් ඇසේ ආපාතනය කරන කෝණය කුඩා කියලා ගත්තොත් tan තීටා වෙනුවට තීටා ලියන්න පුළුවන්. ඒතර දරුවන්ට එනවා තීටා සමානයි h dash බෙදීම a. a කියන්නේ අක්ෂිගෝලයේ විස්කම්භය. එහෙම නැත්නම් මේ ප්‍රතිබිම්බ දුර. දැන් මේක හරහාට වැඩි කරාම දරුවන්ට එනවා h dash කියන්නේ a තීටා. ඒත් අපි දන්නවා මේ වගේ සමීකරණයක් ගණිතේ ලිව්වම y සමානයි mx වගේ ඒවා ලිව්වම මේ a කියන්නේ නියතයක් මෙතන. ඒතර එයා තමයි අනුක්‍රමණය වගේ පේන්නේ. එහෙමනම් අපිට කියන්න පුළුවන් ප්‍රතිබිම්බ උස අනුලෝමව සමානුපාතිකයි කෝණයට කියලා. ප්‍රතිබිම්බ උස අනුලෝමව සමානුපාතිකයි කෝණයට. එහෙමනම් බලන්න ඇසේ දෘෂ්ටි විතානයේ හදන ප්‍රතිබිම්බයේ උස වැඩි කර ගන්න පුළුවන් කෝණය වැඩි කරලා. කෝණය වැඩි කරන්න පුළුවන් මෙතනින් තේරුම් අරගෙන එක්කෝ වස්තුවේ උස වැඩි කර ගන්න ඕන නැත්නම් වස්තුවට තියෙන දුර අඩු කරන්න ඕන. ඔන්න ඕක තමයි මේකේ තියෙන මූලික સિદ્ધාන්තය. අපිට විශාල වෙලා ප්‍රතිබිම්බයක් පේන්න නම් ඇසේ ආපාතනය කරන කෝණය වැඩි කරන්න ඕන. කෝණය වැඩි කරොත් තමයි මේ ප්‍රතිබිම්බය විශාල වෙන්නේ. කෝණය වැඩි කරන්න පුළුවන් ක්‍රම දෙකක් මෙතන තියෙනවා. එක්කෝ වස්තු උස වැඩි කරනවා නැත්නම් වස්තුවට තියෙන දුර අඩු කරනවා. මේක ප්‍රස්ථාරයක ඇන්දොත් අපිට මේ වගේ පේන්නේ. මේ ප්‍රතිබිම්බ උස ඇසේ ආපාතනය කරන මේ උස කෝණයත් එක්ක අනුලෝමව තමයි වැඩි වෙන්නේ. කෝණය වැඩි කරන්න ප්‍රතිබිම්බයේ උස වැඩි කරනවා. ඒතර කෝණය වැඩි කරන්න පුළුවන් ක්‍රම දෙක තමයි මෙතන සාකච්ඡා කරලා තියෙන්නේ. දැන් බලන්න කෝණය ගැන කතා කරනකොට මට h වත් u වත් කියලා වෙන වෙනම කියන්න අවශ්‍ය නැහැ. කෙලින්ම මට කියන්න තියෙන්නේ ඇසේ ආපාදනය කරන කෝණය වැඩි කරා නම් හරි කියලා. ඒතර කෝණය වෙනස් වෙනකොට තමයි අපි කියන්නේ වස්තුවක් අපිට කිසියම් පැත්තකට හැරෙනවා, ඒ වගේ ගමන් කරනවා වගේ පේන්නේ ඇසේ ආපාදනය කරන කෝණය වෙනස් වෙනකොට. දැන් ඇසට එන්නේ සමාන්තර කිරණ නම් හැමතිස්සෙම. එතකොට මේ වස්තුව චලනය වුණත් මේ ඇසට ලැබෙන කිරණ සමාන්තර වෙන්නේ. නිකන් හඳෙන් එන කිරණ ගත්තොත් හඳෙන් එන කිරණයක් කල්පනා කරලා බලන්න. ඒතර මේ වගේ. දැන් අපි මිනිසෙක් මෙහෙම ඇවිදගෙන යනවා කියලා හිතුවොත් අපිට එන්නේ මේ වගේ රූප සටහන්. මේ තියෙන මේ මනුස්සයා මෙහාට ඇවිදිනවා. මෙහාට ඇවිදගෙන යනවා. ඒතර අර පැත්තෙන් හඳ පායලා තියෙනවා නම් හඳෙන් එන කිරණ. ඒවා සමාන්තර කිරණ. අනන්තයේ ඇති වස්තුවෙන් එන්නේ සමාන්තර කිරණනේ. එතකොට මෙහෙම එන්නේ කිරණ. මෙන්න මේ වගේ සමාන්තර කිරණ එන්නේ. ඒතර මේ මනුස්සයා මෙහෙම මේ පැත්තට ඇවිදගෙන ගියාට මෙතනින් එයාගේ ඇසට ලැබෙන කිරණ
ඇසේ ආපාතනය කරන කෝණය සමානයි. අපි ඇසේ ආපාතනය කරන කෝණය මෙහෙම බලන්න පුළුවන් ඒ වගේ. ඒ කෝණය සමානයි. ඒතර කෝණය සමාන නිසා මට මේ වස්තුව හැරෙනවා කියලා වගේ තේරෙන්නේ නැහැ. ඒක අපි කියන්නේ අපි ගමන් කරනකොට හඳත් අපිත් එක්ක ගමන් කරනවා කියලා. මෙන්න මේ කෝණය අනුව. ඒතර වස්තුවක් හැරෙනවා නම් ඇසේ ආපාතනය කරන කෝණය වෙනස් වෙනවා. මෙතන කිව්වේ කෝණය වැඩි කර ගන්න පුළුවන් විදි. වැඩි කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක්ක වස්තුවේ තියෙන දුර අඩු කරන්න ඕන, නැත්නම් වස්තුවේ උස වැඩි කරන්න ඕන. මේව නැවත කියවලා බලන්න මේ સિદ્ધාන්ත කොටස් තේරෙනවද කියලා. එතකොට ප්‍රකාශ උපකරණ වල මෙන්න මෙතන ඇවිල්ලා තිනවා සරල විශාලක කාචය කියලා කාචයක්. ඒ කියන්නේ අර තනි උත්තල කාචය. ඔය අත් කාචය කියලා කියන්නේ මේ වගේ උපකරණ දරුවෝ තරම් දැකලා ඇති. ගොඩාක් දරුවන්ගේ ගෙවල් වලත් ඔය වගේවා තියෙනවා. තනි උත්තල කාචය තමයි සරල විශාලක කාචය කියලා කියන්නේ. ඒතර අපිට මේ අත දිහා බලනවා නම්, අතේ රේඛා බලන්න ඕන නම්, පොතක අකුරක් විශාල කරලා බලන්න ඕන නම් තනි උත්තල කාචයක් අපි පාවිච්චි කරනවා. සරල විශාලක කාචය අනුව තනි උත්තල කාචයයි. මෙහි සීරු මාරු කිරීම දෙකක් පවතී. ඒතර කාචයක් තිබුණට වැඩක් නැහැ. ඒකෙන් ප්‍රතිබිම්බයක් බලනකොට ඒ ප්‍රතිබිම්බයේ විශාල වෙලා පේන්න නම් කාචය එහාට මෙහාට කරලා ඒක සකස් කරන්න විදියක් තියෙනවා. අන්න එහෙම කාචය එහාට මෙහාට කරලා සකස් කරන ඒවට අපි කියනවා සීරු මාරු කරනවා කියලා. දැන් අපි කැමරාවකින් ඡායාරූපයක් ගන්නවා නම් දැන් අපේ ජංගම දුරකථන වල තියෙන කැමරා නම් ඒවා ස්වයංක්‍රීයවම ඒවා නාභිගත වෙලා තමයි එන්නේ. එහෙම නැතුව අර පරණ කාලේ කැමරා ගත්තොත් කැමරා ශිල්පියා ඒකේ නාභිගත කරන්න ඕන. ඒකට වල කියන්නේ සීරු මාරු කරනවා කියලා. ඒතර මෙතනත් එහෙමයි. මේකෙන් විශාල ප්‍රතිබිම්බයක් බලන්න නම් අපි ඒක සීරු මාරු කරන්න ඕනේ එහාට මෙහාට ගෙනහිල්ලා. ඒක කරන විදිය තමයි මෙතන මේ කියන්නේ. දරුවන්ට මේ ප්‍රකාශ උපකරණ වලදී සීරු මාරු කිරීම දෙකක් ඉගෙන ගන්න තියෙනවා. සීරු මාරු කිරීම දෙකක්. ඒවා නිතරම භාවිතා කරන්නේ මෙහෙමයි. සාමාන්‍ය සීරු මාරුව, සාමාන්‍ය නොවන සීරු මාරුව. සාමාන්‍ය සීරු මාරුව, සාමාන්‍ය නොවන සීරු මාරුව. මේක අර්ථ දක්වන විදිය උපකරණය අනුව වෙනස් වෙනවා. අන්වීක්ෂයට එක විදියක්, දුරේක්ෂයට තව විදියක්. ඒක නිසා බලන්න සාමාන්‍ය සීරු මාරුව මේකට කොහොමද අර්ථ දක්වලා තියෙන්නේ කියලා. ඒතර අපි දන්නවනේ දැන් අපි පියවේසෙන් වස්තුවක් බලනවා නම් ඒ වස්තුව තියන්න ඕන විෂද දෘෂ්ටියේ අවම දුර. සෙන්ටිමීටර් 25ක් ඈත තියලා තමයි බලන්න ඕන පියවේසෙන් බලනවා නම්. ඒතර මෙතන කියනවා ඇස ආසන්නයේ පවතින වස්තුවක ප්‍රතිබිම්බය විෂද දෘෂ්ටියේ අවම දුර තැනෙන පරිදි. දැන් මේක මෙහෙම කියවුවට තේරෙන්නේ නැහැ. ඇස ආසන්නයේ පවතින වස්තුවක ප්‍රතිබිම්බය විෂද දෘෂ්ටියේ අවම දුර තැනෙන පරිදි උපකරණය සීරු මාරු කිරීම. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. අපි මේ කාචය හරහා බලන්න නැතුව නිකන් පියවිහෙන් බලනවා නම් මම වස්තුව තියන්න ඕන 25ක් ඈත. වස්තුව ගිහින් තියන්න ඕන 25ක් ඈත. මේකෙදි කියන්නේ වස්තුව නෙමෙයි 25ක් ඈත තියන්නේ. වස්තුව ඊටත් වඩා ටිකක් ළඟට ගෙනල්ලා අපි ප්‍රතිබිම්බයක් හදන 25ක් ඈත. අන්න ඒ වගේ දෙයක් කියන්නේ. බලන්න සාමාන්‍ය සීරු මාරුව මම කිරණ සරණක් ඇඳලා කියන්නම් මොකද්ද මේකේ තේරුම කියලා. මේ වචන තමයි දරුවන්ට අවබෝධ කරගන්න තියෙන්නේ. මේ බලන්න. මේ h' කියලා මේ ප්‍රතිබිම්බයක් මෙතන පෙන්නලා තියෙන්නේ. ඒක තියෙන්නේ 25ක් ඈත. මෙන්න මේ දුර 25. මෙන්න මේ දුර 25. මොකද 25ක් ඈතින් වස්තුවක් තියුවොත් නේ අපිට බලන්න පුළුවන්. එක්ක 25 නැත්නම් ඊට ඈත තියන්න ඕන. ඒතකොට ළඟට ගේනවා නම් උපරිම ගේන්න පුළුවන් 25යි. ඒක නිසා මම කළා තියෙන්නේ මෙහෙම දෙයක්. වස්තුවක් තියලා දෙන ගොඩක් ළඟ. වස්තුව මේ කාචයත් එක්ක ළඟින්ම වගේ තියලා එයාගේ ප්‍රතිබිම්බයක් හදලා තියෙනවා විෂය දෘෂ්ටියේ ආවම දුර. මෙන්න මෙතන. ඒතර මේ ඇහෙන් බලන්නේ මෙයා බලන්න. ඒතර ඒක බලන්න මේ එච්ට වඩා ගොඩක් උසයි අර ප්‍රතිබිම්බය. අපි දන්නවනේ උත්තල කාචයක විශාල ප්‍රතිබිම්බයක් බලන්න පුළුවන්නේ
කාචයයි නාභියයි අතර වස්තුවක් තියුවම කාචයයි නාභියයි අතර වස්තුවක් තියුවම විශාල ප්‍රතිබිම්බයක් බලන්න පුළුවන්. ඒ සිද්ධිය තමයි මෙතන තියෙන්නේ. එතකොට කරලා තියෙන්නේ මොකද්ද? කාචයේ නාභියයි කාචයයි අතර වස්තුව තියෙනවා. දැන් මේක මෙහෙම බැලුවට දරුවන්ට අවබෝධ වෙන්නේ නැහැ. මේක තාමත් අඳින්න ඕන අපි. මෙන්න අපි මේ ඇසේ කාචය දැන් මෙතන ඒ තරම්ම වැදගත් කොට සලකන්නේ නැහැ. දැන් අපි සලකන්නේ මේ සරල විශාල කාචය ගැන මෙන්න මේ කාචය ගැන. එතකොට මේ කාචය තමයි වැදගත් කරලා කිරණ සටහන අඳින්නේ. ඉතින් ඒකෙන් කිරණ දෙකක් ඇසට ඇතුල් වෙනවා කියලා පෙන්වන්නේ නැහැ. මේ පැත්තෙන් ඇසක් ඇඳලා තියෙන්නේ. විභාගයේදී මේක මේ ඇස ඇතුළට ඇතුල් වෙනවද කියලා ඔයාලා ඇඳද කියලා ඒක වැදගත් කරලා සලකන්නේ නැහැ. අර ටික තමයි බලන්නේ. ඒතර උත්තල කාචයක විශාල ප්‍රතිබිම්බයක් බලන්න නම් මෙන්න මේ වගේ තියෙන්න ඕන. මෙන්න කාචය, මෙන්න ප්‍රධාන අක්ෂය, මෙන්න නාභිය. ඒතර නාභියට වඩා අඩුවෙන් තියන්න ඕන වස්තුව. ඒතර මේ හරියෙන් අපි වස්තුවක් තියෙනවා. මෙන්න මේ හරියෙන් අපි වස්තුවක් තියෙනවා. දැන් අපි දන්නවනේ යාගේ ප්‍රතිබිම්බයක් හැදෙන තැන නිරීක්ෂණය කරන්න අපි සම්මත කිරණ දෙකක් අඳිනවනේ. එකක් තමයි අර සමාන්තර කිරණය නාභිය හරහා යනවා. ඊළඟට ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය අපගමනයක් නැතුව කෙලින්ම ගමන් කරනවා. එහෙනම් මේ කිරණය මෙතනින් යනවා. ඊළඟට සමාන්තර කිරණයක් ගේන්න ඕන. මෙහෙම ගේනවා සමාන්තර කිරණයක් මෙතෙන්ට. දැන් අපි ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි දරුවෝ මේ කාච අඳිනකොට කාචය ඇඳලා අඩි රූල අරගෙන මේ දුර මනලා නාභි දුර ලකුණු කරනවා. ඊට පස්සේ මේ පැත්තේ නාභි දුරක් ලකුණු කරනවා. ඊට පස්සේ තමයි කිරණ සටහන අඳින්න උත්සාහ කරන්නේ. මට කියන්න ඕන ඒක නෙමෙයි. දැන් මේ අපි අවබෝධ කරගන්න ඉන්නේ නාභියට වඩා ළඟින් වස්තුවක් තියුවම ප්‍රතිබිම්බය හැදෙන්නේ උඩුකුරුයි විශාලයි. ඒ වගේ අපි දැන් කලින් පාඩම ඉගෙනගෙනනේ තියෙන්නේ. ඒක නිසා ඔයාලට මෙතන මේ පැත්තේ නාභිය ලකුණු කරන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලා කිරණය අඳින්න. දැන් ප්‍රතිබිම්බය මේ පැත්තේ එන්න ඕන. ඒක විශාල වෙන්නත් ඕනනේ. ඒතර ඒ පැත්තේ ප්‍රතිබිම්බය එන්න නම් මේ පැත්තෙන් කිරණ මෙහෙම පළල් වෙලා යන්න එපයි. අපසරණ වෙලා යන්න ඕන. මේ පැත්තට එකතු වෙන්න බෑනේ. ඒක නිසා ඔයාලා මේ වගේ කිරණ සටහනක් අඳිනකොට ඇත්තටම රූලක් භාවිතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙහෙම කාචය ඇඳලා මේ පැත්තෙන් නාභිය ලකුණු කළා වස්තුවක් ඇඳලා ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණේ කොහොමවත් අඳින්න යනවා. ඒක අපගමනය වෙන්නේ නැහැ. ඒතර මේ කිරණේ ඔයාලට වෙනස්කමක් කරන්න බෑ. දැන් මෙයා අඳින්න තියෙන්නේ. මෙයා මෙතෙන්ට ගෙනාවා. කවදාවත් විභාග ප්‍රශ්න පත්‍රයේ දීන ගණනේ උත්තරේ බලනකොට ඔයාලා අඩි රූලෙන් මේ මෙතන ඉඳන් මේ නාභියට ලකුණු කරපු දුර ඊට සමානවම මේ පැත්තේ ලකුණු කරලා තියෙනවද කියලා බලන්න. එහෙම බලන්න. බලන්නේ සමාන්තර වෙන කිරණය නාභිය හරහා යන ඇඳලා තියෙනවද කියලා. ඔයාලා දැන් නාභිය කියලා F කියලා ලකුණු කරනවානේ. එතනින් යන්න අඳින්න විතරයි ඕන. එහෙනම් මම මේ පැත්තෙන් ටිකක් පළල් වෙන්න අඳිනවා කිරණේ. මෙන්න මේ වගේ. දැන් මේක මෙහෙම පිටිපස්සට දික් කරාම මේ වස්තුවට වඩා ටිකක් විශාල ප්‍රතිබිම්බයක් මෙතන හැදෙනවා. අන්නේ ප්‍රතිබිම්බය හැදෙන්න ඕන මේ කාචේ ඉඳලා නැත්නම් ඇසේ ඉඳලා 25ක් ඈතින් කියලායි මට කියන්න ඕන. ඒක තමයි සාමාන්‍ය සීරුමාරුව කියලා කියන්නේ. කාචේ වර්තනයෙන් පස්සේ සැදෙන ප්‍රතිබිම්බය විෂද දෘෂ්ටියේ අවමදුර තැනෙන පරිදි. මේක තමයි D. ඒක තමයි D. වස්තුව තියලා D දුරකින් නෙමෙයි. වස්තුව දෙලේ ඊටතර ගොඩක් ළඟ. මේ. ඒතර එයා පේන්නේ නැහැ නේ ඇහැට. මෙයා තමයි පේන්නේ. එයා තියෙන්නේ D දුරකින්. ඒතර ඇසේ ආපාතනය කරන කෝණය මේ මෙතන ඇස තියෙන්නේ. ඉතින් ඇසයි මේ කාචය අතර ලොකු දුරක් නැහැ. ඒක තමයි මේ පාඩමේදී ඇසේ ආපාතනය කරන කෝණය කියලා ගත්තත් මේ කාචයේ ආපාතනය කරන කෝණය කියලා ගත්තත් දෙකම එකයි. ඒක නිසා මෙන්න මෙතන කෝණය තමයි θ. මේ කෝණය තමයි θ.
දැන් මේ තියෙන්නේ මම මේ වස්තුව දිහා උපකරණය තුලින් බැලුවම පේන සිද්ධිය. වස්තුව දිහා උපකරණය තුලින් බැලුවම මෙයා h dash එයා තමයි බලන්නේ. එයා තියෙන්නේ d දුරක් ඈත. ඊට පස්සේ මම බලනවා මම මේ වස්තුව දිහා නිකන් පියවියසින් බැලුවා නම් උපකරණය හරහා නෙමෙයි නිකන් පියවියසින් බැලුවා නම් මට කොහොමද පේන්නේ කියලා. ඒතර පියවියසින් බලන්න නම් කුඩා වස්තුනේ බලන්නේ. කුඩා වස්තුවක් පියවියසින් බලන්න නම් ඒක ගොඩක් ළඟට ගෙනල්ලා බලන්න ඕන. ඉතින් ළඟට ගෙනවා කියලා 25ට වඩා අඩුවෙන් ගේන්න බෑනේ. ඒතර කොහොමවත් පේන්නේ නැහනේ. අර ඔයාලා පොඩි කාලේ එහෙම මේ කාබන් පෑනක් වගේ එකක් අරගෙන නැත්නම් මේ වගේ ඇඟිලි දෙකක් අරගෙන අර මෙහෙම ලං කළා කියනවනේ එකට වදින්න ගන්න කියලා මේ වගේ. ඒතර ඇහැ ළඟටම අරන් ආවොත් අපිට ඇහැ විශාල වේදනාවක් එනවනේ. ඒතර අපිට ගේන්න පුළුවන් 25 ඊට වඩා ගේන්න බෑ. එහෙමනම් අපි මෙතන අඳිනවා පියවියසින් බැලුවම ඒ වස්තුව අපිට පේන විදිය. මේ තියෙන ඒ රූප සටහන. පියවියසින් බලනනම් මතක තියාගන්න වස්තුව තියෙන්න ඕනේ d දුරක. ඊට වඩා ළඟට ගේන්න බෑ. ඈතට ගෙනියන්න පුළුවන්. ඉතින් කුඩා වස්තුවක් බලන්න කියලා ඒක ඈතට ගෙනිච්චොත් තව කුඩාවට පේන්නේ. ඒක නිසා ළඟට ගේනවනේ අපි කොහොමවත්. ඒ ගේන පුළුවන් උපරිම සීමාව තමයි 25. අන්න ඒ රූපයත් මෙතන අඳින්න ඕනේ මේ තියෙන ඒ රූපය. මේ තියෙන උපකරණය තුලින් බැලුවම එන රූපය. මෙන්න මේ තියෙන්නේ පියවියසින් බැලුවම පේන රූප සටහන. මෙන්න ඇස මෙන්න ප්‍රධාන අක්ෂය. දැන් පියවියසින් බලනනම් එයා තියන්න ඕන මෙන්න මෙතනම. d දුරකින්. දැන් එයා d දුරකින් ඉන්න නිසා එයා විශාල වෙලත් නැහනේ. ඒක නිසා එයා වගේ ඇස ආපාතනය කරන කෝණය කුඩා එකක්. මෙන්න මේ කෝණය. ඒක අපි ඇල්ෆා කියලා ලියමු. දැන් මට කෝණ දෙකක් තියෙනවා. උපකරණය තුලින් බලලා තියෙනවා. ඒතර වස්තුව ගොඩක් ළඟ තියෙන නාභියට වඩා අඩුවෙන් තියෙන්නේ. මෙන්න මෙතන මේ සමාන්තර කිරණය ඇවිල්ලා නාභිය හරහා යන්න ඕන කිව්වනේ. ඒක නිසා මේ කැපෙන තැන F කියලා ලකුණු කරන්න. මෙයා මම අර ඉස්සෙල්ලා කිව්වේ දුර සමාන මේ දුරට සමාන වෙනද කියලා බලන්නේ නැහැ විභාගෙදී. විභාගෙදී බලන්නේ ඔයාලා අඳින මේ සමාන්තර කිරණය නාභිය හරහා ගිහින් තියෙනවද කියලා. ඒක අවශ්‍යයි. ඒකින් තමයි F ලකුණු කරන්න ඕන. අර ඉස්සෙල්ලා F ලකුණු කරන්නේ නැතුව කිරණය හැඳලා පස්සේ F ලකුණු කරන්න. ඒතොර ලේසි ගන්න. දැන් මේ අපි දැන් මේ අන්වීක්ෂයෙන් බලන්නේ මේක විශාල කරලා බලන්නනේ. දැන් මෙතන කෝණික විශාලනය කියලා රාශිය අපි අර්ථ දක්වනවා. කෝණික විශාලනය කියන රාශිය අර්ථ දක්වන්නේ මෙන්න මෙහෙමයි. උපකරණය තුලින් බැලුවම පේන කෝණය. මේ උපකරණය තුලින් අර වස්තුව දිහා බැලුවම මේ පැත්තෙන් හැදෙලා බැලුවම ඇසේ ආපාතනය කරන කෝණය. බෙදන්න ඕන පියවියසින් බැලුවම ආපාතනය කරන කෝණය. මේ තියෙන පියවියසින් බැලුවම පියවියසින් බලනවා නම් අනිවාර්යයෙන් වස්තුව තියන්න ඕන d දුරකින්. මෙතන වස්තුව d දුරකින් තියන්න ඕනේ නැහැ. ප්‍රතිබිම්බය තමයි d දුරකින් තියෙන්නේ. ඇයි ප්‍රතිබිම්බ දිහා අපි බලන්න. එයා d දුරකින් තියෙනවා. දැන් එතකොට දරුවන්ට එනවා මෙන්න මේ වගේ ප්‍රකාශනයක්. කෝණික විශාලනය කියලා රාශියක් තමයි අර්ථ දක්වන්නේ. ඒක එන්නේ මෙන්න මෙහෙමයි. m සමානයි අවසාන ප්‍රතිබිම්බයේ ඇසේ ආපාතනය කරන කෝණය. බෙදන්න ඕන වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය. ඒ කියන්නේ අතන තියෙන කෝණය θීටා බෙදන්න ඕන ඇල්ෆා. ඔන්න තෙන්න තමයි අපි මේ එන්න හදාන්නේ. ඒතර මේවා කියන්න ගියාම තමයි මම ඔය සාමාන්‍ය සීරු මාරුව, සාමාන්‍ය නොවන සීරු මාරුව ඔය වගේ දේවල් කියන්නේ. ඒ වචන ටික අවබෝධ කරගන්නයි අවශ්‍ය වෙන්නේ. අපි දැන් ආයෙ මුලට ඇස ආසන්නයේ පවතින වස්තුවක ප්‍රතිබිම්බය විෂද දෘෂ්ටියේ ආමුදුර තැනෙන්න ඕන. ඒකට ප්‍රතිබිම්බය තමයි d දුරකින් තියෙන්න ඕන. වස්තුව නෙමෙයි. මොකද අපි බලන්නේ ප්‍රතිබිම්බය දිහා. එහෙම උපකරණයේ සීරු මාරු කිරීම තමයි මේ සාමාන්‍ය සීරු මාරු කියලා කියන්නේ. දැන් මේ තියෙන්නේ කිරණ සටහන. ඔය තියෙන්නේ. බලන්න.
මෙතන පියවැසින් බලලා තියෙන්නේ. මේ තියෙන්නේ පියවැසින් බලන. මේ පියවැසින් බලනවා වස්තුව තියනවා D දුරකින්. ඒතර කුඩා කෝණයක් හදන්න. මෙතන වස්තුව ගොඩක් ළඟට ගෙනල්ලා මේ කාචයෙන් වර්ධනය කරලා අතන හදාගෙන තියෙන ලොකු ප්‍රතිබිම්බයක්. ඒතර එයා ආපාතනය කරන කෝණය තමයි θ1 කියලා කියන්නේ. දැන් අපිට මේ දෙක පාවිච්චි කරලා පුළුවන් කෝණික විචාලනයට ප්‍රකාශනය ලියන්න. මම මේ කිරණ සටහන මෙතන නැවත ඇන්දේ මේක දරුවන්ට තේරුම් ගන්න ඕන නිසා දරුවෝ ගෙදරදිත් මේවා නැවත නැවත ඇඳලා පුරුදු වෙන්න ඕන. මේවා සම්මත කිරණ ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණ කෙලින්ම යනවා. සමාන්තරව ඇඳම නාභිය හරහා යනවා. ඒ දෙක පිටිපස්සට දික් කරාම මේ හමු වෙලා තියෙනවා. දැන් අපි මෙතන වස්තුව ඇසේ ආපාතනය කරන කෝණයත් ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණයත් තමයි මේ කිරණ සටහනේ ඇඳලා තියෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න. මෙතන ප්‍රතිබිම්බය තමයි D දුරකින් තියෙන්නේ. විෂය දෘෂ්ටියේ අවම දුර තියෙන්නේ ප්‍රතිබිම්බය. මෙතන විෂය දෘෂ්ටියේ අවම දුර තියෙන්නේ වස්තුව. ඒ නිසා මේක ටිකක් ඈත තියෙන නිසා මේක කුඩාවට පේන්නේ. මෙතන වස්තුව ටිකක් ළඟටම ගෙනල්ලානේ ප්‍රතිබිම්බයේ තියෙන D දුරක් ඈතින්. ඒක නිසා මේක ටිකක් විශාලව අපිට පේනවා. දැන් මෙන්න මේ කෝණ දෙක පාවිච්චි කරලා අපි තව භෞතික රාශියක් අර්ථ දක්වලා බලනවා කොහොමද මේකෙන් විශාල ප්‍රතිබිම්බයක් අපේ ඇසේ හැදෙන්නේ කියලා. ඒතර මේ තියෙන්නේ කෝණික විශාලනය කියන අර්ථ දැක්වීම. කෝණික විශාලනය කැපිටල් M කියන එක බලන්න ලියලා තියෙන විදිය විෂද දෘෂ්ටියේ අවම දුර ඇති ප්‍රතිබිම්බය. විෂද දෘෂ්ටියේ අවම දුර ඇති ප්‍රතිබිම්බය. ඒ කියන්නේ කැපිටල් D දුරකින් සෑදෙන ප්‍රතිබිම්බය. ඇසේ ආපාතනය කරන කෝණය. යට තියෙන්නේ පියවැසින් බැලුවම විෂද දෘෂ්ටියේ අවම දුර ඇති වස්තු ඇසේ ආපාතනය කරන කෝණය. දෙකම විෂද දෘෂ්ටිය බලන්න මේ උඩ ඉන්නේ ප්‍රතිබිම්බය. ඊට යට තියෙන්නේ වස්තුව. දෙන්නම ඉන්නේ එක විදියට. දුර බලන්න. විෂය දෘෂ්ටියේ අවම දුර කියලා තමයි තියෙන්නේ. හැබැයි උඩ තියෙන්නේ ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය. යට තියෙන්නේ පියවැසින් බැලුවම ඇසේ ආපාතනය කරන කෝණය. ඒතර අපිට මේ කෝණ දෙක ලියලා මේක පොඩි සුළු කිරීමක් කරාම ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මම මේ ටික නැවත ලියන්නම්. මේක ලිව්වම දරුවන්ට පුළුවන් මේක තේරුම් ගන්න. මේ මෙතන තියෙන කෝණ දෙක බලන්න. මේ θ1 කියලා ලියලා තියෙන්නේ ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය. θ කියලා ලියලා තියෙන්නේ වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය. ඒතර මේකට විවිධ අගයන් කෝණය වෙනුවට විවිධාකාරයේ සංකේත ලියන්න පුළුවන්. සමහරට මේක ඇල්ෆා බීටා ලියන්න පුළුවන්. දරුවෝ මේක තේරුම් ගන්නයි අවශ්‍ය. දැන් බලන්න උඩ සිටියේ ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය, ඉර යට හිටියේ වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය. එතකොට අපිට එනවා කැපිටල් M සමානයි θ1 බෙදීම θ. නැත්නම් ඇල්ෆා බෙදීම බීටා කියලා ලියන්න පුළුවන්. දරුවෝ ලියන සංකේතයෙන් තමයි ඒක ලියන්න ඕන. දැන් මේ කෝණ කුඩා නිසා කුඩා කෝණ වලට අපි tan අගයන් ගන්නවා. ඒතර අපිට එනවා tan θ1 බෙදන්න ඕන tan θ. ඒතර tan θ කියලා එක කියලා ලියලා තියෙන්නේ ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය. tan θ කියලා ලියලා තියෙන්නේ වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය. කලින් රූප සරණේ බැලුවොත් දරුවන්ට ඒ රූප සරණ බලලා මේ tan θ1 කියන එකටයි tan θ කියන එකටයි අර උස ඇසුරෙන් අපිට ආදේශ කරන්න පුළුවන්. එතකොට අපිට එනවා මේ tan θ1 කියලා එන්නේ ප්‍රතිබිම්බය බෙදන්න ඕන කැපිටල් D වලින්. මෙතන එන්නේ වස්තුව බෙදන්න ඕන කැපිටල් D වලින්. ඒතර දෙන්නම ඉන්නේ විෂය දෘෂ්ටියේ අවම දුර නිසා මේ දුර දෙකටම එකයි. ඒතර D to D කැපිලා යනවා. ඒතර දරුවන්ට එනවා h1 බෙදීම h කියලා ප්‍රකාශනයක්. මේව අපිට කොහොමත් මීට කලින් කාච පාඩමෙත් අපි දැකලා පුරුදු සංකේත. මේ h1 කියලා ලකුණු කරලා තියෙන්නේ ප්‍රතිබිම්බ උස.
H කියලා පෙන්නලා තියෙන්නේ වස්තුස. එතකොට ප්‍රතිබිම්බ උස වස්තුසෙන් බෙදුවම අපිට ලැබෙන්නේ රේඛීය විශාලනය. එහෙනම් මේ වගේ ගණනක කෝණික විශාලනය කියන එක්කෙනා රේඛීය විශාලනය කියන රාශියට සමාන වෙනවා. ඒ දෙකටම එකම ප්‍රකාශනය තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේක දරුවන්ට ඕන නම් ලියන්න පුළුවන් simple m කියලා. අපි කෝණික විශාලනය ලියන්න කැපිටල් M අකුරක් තමයි භාවිතා කරන්නේ. මීට කලින් පාඩමේ රේඛීය විශාලනය ලියන්න අපි simple m අකුරක් තමයි භාවිතා කළේ. ඒක නිසා අපිට මේක ලියන්න පුළුවන් අර කෝණික විශාලනය කැපිටල් M සමානයි කැපිටල් M එයා සමානයි රේඛීය විශාලනයට. රේඛීය විශාලනය. තර කාච සූත්‍රයේ යෙදුවම අපිට රේඛීය විශාලනය ගණනය කරන්නත් පුළුවන්. එකයට v ඍණ එකයට u සමාන එකයට f ලියලා අපි දන්නේ u නම් ඒ කියන්නේ වස්තු දුර නම් දන්නේ u වලින් වැඩි කරන්න ඕන. ප්‍රතිබිම්බ දුර නම් දන්නේ v වලින් වැඩි කරන්න ඕන. ඒතර අපිට රේඛීය විශාලනය සඳහා ප්‍රකාශනයක් කාච සූත්‍රය පාවිච්චි කරලා ගොඩනගන්න පුළුවන්. මම කලින් රූප සරණ අරගෙන නැවත පෙන්නන්නම්. ඒක අපි දන්නේ uද vද කියලා. මේ තියෙන කලින් රූප සරහන බලන්න මෙයා තමයි ප්‍රතිබිම්බය. මෙයා තමයි වස්තුව. එතකොට මේ ප්‍රතිබිම්බය ගොඩනගලා තියෙන්නේ d දුරක් ඈත මේ d දුරක් ඈත. එහෙනම් ප්‍රතිබිම්බ දුර තමයි අපි දාන්නේ. වස්තුව තියෙන්නේ මේ නාභියට වඩා ටිකක් අඩුවෙන්. නමුත් මේ දුර අපි හරියට දන්නේ නැහැ. අපි දන්නේ ප්‍රතිබිම්බ දුර. ඒක නිසා අපි කාච සූත්‍රය ලියලා මේක v වලින් වැඩි කරමු. එතකොට අපිට විශාලනය සඳහා අපි දන්න රාශිය ඇසුරෙන් සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. දැන් මෙන්න මේ රේඛීය විශාලනය m ගන්න ඕන නිසා මම ලියනවා කාච සූත්‍රය. එතන මට එනවා එක බෙදීම v ඍණ එක යට u සමානයි එක බෙදීම f. එතන v කියන්නේ d ආලෝකයේ පතන වෙන පැත්තට විරුද්ධව මනින නිසා v කියන එක ධනයි. එතන මෙතන එන්නේ එක බෙදීම d ඍණ එක බෙදීම u උත්තල කාචයක් නිසා නාභි දුර ඍණයි. ඒක නිසා අපිට එනවා එක බෙදීම f එක ඍණ. දැන් මේ d වලින් මේ පැත්තට වැඩි කරනවා. එතකොට මට එනවා මේ d වලින් වැඩි කරා මෙතෙන් එනවා d බෙදීම u කියලා. ඇත්තටම මෙතන d කියලා කියන්නේ v ට. එතන v බෙදීම u කියන්නේ විශාලනය. එහෙනම් මෙන්න මෙතනින් එන්නේ විශාලනය. එතන මට එනවා මේක d වලින් වැඩි කරා මෙතන 1යි. මෙතන d බෙදීම u මෙතන තියෙනවා ඍණ d බෙදීම f. එතකොට මේ d අකුර අපි දන්නවා සෙන්ටිමීටර් 25යි. නාභි දුර දන්නවා. මේ තියෙන විශාලනය ඒකට දාන්න පුළුවන් simple m කියලා. ඒ ඍණයෙන් මේ පැත්තට ආවම ධන m වෙනවා. ඒතර අපිට එන්නේ එක ධන d බෙදීම f සමානයි m කියලා. මේ තියෙන විශාලනයනේ v බෙදීම u කියන එකනේ. ඒක මේ පැත්තට ගත්තම මෙන්න මේක තමයි රේඛීය විශාලනයට එන සමීකරණය. එහෙනම් කෝණික විශාලනය කැපිටල් M කියන්නේ රේඛීය විශාලනය. එහෙනම් මට මෙන්න මේක ලියන්න පුළුවන් අර කෝණික විශාලනයට. ඒක තමයි අතන සාධනය කරලා තිබුණේ. කැපිටල් M සමානයි එක ධන d බෙදීම f. බලන්න ප්‍රකාශනයේ නාභි දුර කියන එක තියෙන්නේ හරයේ තියෙන ඉර යට තියෙන. එතකොට ඉර යට තියෙන පදයක් කුඩා වුණොත් තමයි සම්පූර්ණ උත්තරේ වැඩි වෙන්නේ. මේ ඉර යට තියෙන පදය කුඩා වුණාම සම්පූර්ණ උත්තරේ වැඩි වෙනවා. එහෙනම් අපි මේ සරල විශාලක කාචවල නාභි දුර කුඩා කාචයක් ඕන භාවිතා කරන්න. ඒවා මේ ප්‍රකාශන වලින්ම තේරුම් ගන්න. ඒතර මේවා පාඩම් කරන්න ඕනේ නැහැ. ඒතර බලන්න දැන් අපි විෂද දෘෂ්ටියේ යාම දුර කියන්නේ සෙන්ටිමීටර් 25 කියලා ගත්තොත් කාචයේ නාභි දුර අපි සෙන්ටිමීටර් 5ක් කියලා හිතමු. එතන මෙතන එන්නේ 25 බෙදීම 5. ඒ කියන්නේ 5යි. ඒ පාට මේකත් එකතු වුණාම 6යි. ඒ කියන්නේ
වස්තුව වගේ 6 ගුණයක් විශාල ප්‍රතිබිම්බයක් අපිට බලන්න පුළුවන් කියන එක තමයි මේකෙන් කියන්නේ. m සමානයි 1 ධන d බෙදීම f. දැන් මෙතන තියෙනවා ඊළඟ සීරු මාරුව. ඒ කියන්නේ සාමාන්‍ය නොවන සීරු මාරුව. අපි මේ සීරු මාරු කිරීම ඉගෙන ගත්තේ වස්තුවක් අන්වීක්ෂයකින් නම් බලන්නේ කුඩා වස්තුවක් නම් අපි බලන්නේ. ඒක අපේ ඇස ආසන්නයේ තියෙන්නේ. ඒතර ඇස ආසන්නයේ තියෙන වස්තුවක ප්‍රතිබිම්බයත් ඇස ආසන්නයේම හැදුවම ඒක සාමාන්‍ය දෙයක්. ළඟ තියෙන වස්තුවක් ළඟම ප්‍රතිබිම්බෙත් හදනවා. මෙතන තියෙන්නේ සාමාන්‍ය නොවන එකක්. ඒ කියන්නේ ඇස ආසන්නයේ තියෙන වස්තුවක ප්‍රතිබිම්බය අපි හදනවා අනන්තේ. ඈත හදනවා. එහෙම කරන්නේ අපිට හුඟක් වෙලා බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. අපි අන්වීක්ෂයකින් හුඟක් වෙලා කිසියම් දෙයක් නිරීක්ෂණය කරනවා නම් ඒ වගේ එකක ප්‍රතිබිම්බයක් විෂද දෘෂ්ටියේ ආමදුර හදන්න බෑ. ආමදුර හැදුවත් ඒක බැලුවම අපිට අපේ ඇස් වලට විඩාවක් එනවා. ඒක නිසා අපි ගොඩාක් වෙලා ඒක නිරීක්ෂණය කරනවා නම් ප්‍රතිබිම්බය අනන්තයේ හදන්න ඕන. ඒතර ළඟ තියෙන වස්තුවේ ප්‍රතිබිම්බය අනන්තයට ගෙනිච්චම අපි ඒකට කියනවා සාමාන්‍ය නොවන සීරු මාරුවක් කියලා. දැන් මේ තියෙන්නේ ඒකට අදාළ කිරණ සටහන. අපි බලමු ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙන්න කොහොමද වස්තුව තියන්න ඕන කියලා. මේක අපි පස්සේ බලමු. ඉස්සෙල්ලා අපි කිරණ සටහනක් අඳිමු. ප්‍රතිබිම්බයක් අනන්තයේ හදන්න නම් අපි වස්තුව තියන්න ඕන කාචයේ නාභිය. කාචයේ නාභිය. ඒතර මේ උත්තල කාච වල නාභි දුර ගොඩක් අඩු ඒවා ගන්න. අපි දැන් සෙන්ටිමීටර් 5ක නාභි දුරක් තියෙන කාචයක් ගන්නවා නම් වස්තුව තියන්න ඕන කාචයේ ඉඳලා සෙන්ටිමීටර් 5ක් ඈතින්. ඒතර අපි දන්නවා අපිට ඒවා පියවේසෙන් බලන්න බෑ. පියවේසෙන් බලන්න නම් වස්තුව තියන්න ඕන 25ක් ඈත. දැන් මෙතන වස්තුව ඊටාම ආසන්නයට ගෙනල්ලා තියෙනවා. ඒතර අපි මේ වගේ කාචයක් අඳිනවා. මෙන්න උත්තල කාචය. නාභි දුර අඩුයි කියන්නේ මේක මේ මැද ඝනකම ටිකක් වැඩි කියන එක. දැන් විද්‍යාගාරයේදී ඔයාලට අර කාච පද්ධතියක් තමයි දෙන්නේ. මේ පෙට්ටියක වගේ මොකක් හරි එක කාච ටික තියෙන්නේ. ඒතර අපි අතට අරගෙන ඒක අතගාලා බලන්න ඕන මැද හරිය ඝනකම වැඩිද අඩුද කියලා. මේ මැද හරිය ඝනකම වැඩි නම් තමයි අපි කියන්නේ නාභි දුර අඩු කාචයක් කියලා. දැන් මේකට අපි කරන්නේ මෙන්න ප්‍රධාන අක්ෂය මෙන්න නාභිය. දැන් අපේ අරමුණ ප්‍රතිබිම්බය අනන්තයට ගෙන යාම. ප්‍රතිබිම්බය අනන්තයට ගෙන යන්න නම් අපි වස්තුව තියන්න ඕන නාභිය. කලින් තියුවේ අපි නාභියට වඩා අඩුවෙන්. ඒතර තමයි අපිට අතාත්තික උඩුකුරු විශාල ප්‍රතිබිම්බයක් ආවේ. දැන් නාභිය තියන්න. ඒතර මෙහෙම වස්තුවක් අපි තියුවම අපි මෙතන මේ වගේ වස්තුවක් තියුවම අපි දන්නවා මේකෙන් නිකුත් වෙන කිරණ දෙකක් අපි අඳින්න ඕන. සම්මත කිරණ දෙකක්. ප්‍රකාශ කේන්ද්‍රය හරහා එක කිරණයක් යන තමයි ඒක කෙලින්ම අපගමනයකින් තොරව ගමන් කරනවා. එයා මේ වගේ එකක්. තව කිරණයක් අපි අඳිනවා ප්‍රධාන අක්ෂර සමාන්තර වෙන කිරණය. මේ ඒ කිරණය. ඒතර ඒ කිරණය මේ පැත්තේ නාභිය හරහා යන්නේ. මම කිව්වා මේ කිරණ සටහන් අඳින්න යනකොට අපි දැන් කාච පිළිබඳ පාඩම හොඳින් ඉගෙනගෙන තමයි මෙතෙන්ට එන්නේ. ඒක නිසා මේක ඉස්සෙල්ලා මෙතන නාභිය අඳින්න එපා. ඉස්සෙල්ලා කරන්න ඕන මේ කිරණය අපි අඳිනවා මේකට සමාන්තරව. මේකට සමාන්තරව මෙතනින් කිරණයක් අඳිනවා. ඇඳලා ඒ කිරණය මේ ප්‍රධාන අක්ෂය කපන තැන නාභිය කියලා ලකුණු කරනවා. හරි සිද්ධාන්තයේ තියෙන සමාන්තර කිරණය නාභිය හරහා යන්න ඕන කියලා. නමුත් දරුවා මේකට මේකේ අත්දැකීම් ගත්තට පස්සේ පොතේ රූප සටහන් අඳින්න ගියාම අපිට පහසුවෙන් අඳින්න ඕන නිසා අපි කරන්නේ මේ කිරණය අපිට මොනවත් වෙනස් කරන්න බෑ. ඒක ප්‍රකාශ කේන්ද්‍රය හරහා යනවා. ඒතර ඒකට සමාන්තර තව කිරණයක් අපි අඳිනවා. දැන් මෙන්න මේ කිරණය මේ ප්‍රධාන අක්ෂය කපන තැන අපි කැපිටල් F කියලා ලකුණු. ඒක තමයි සරල ක්‍රමය. එතකොට බලන්න මේ කිරණයයි මේ කිරණයයි මෙතන සමාන්තරව ගමන් කරන නිසා මේ පැත්ත එකතු වෙන්නේ නැහැ. අර පැත්තට එකතු වෙන්නේ නැහැ. අපිට කඩිරි රේඛා දෙකක් අර පැත්තට අඳින්න පුළුවන්.
ඒතර අපි කියනවා ප්‍රතිබිම්බය අනන්තයේ තියෙනවා කියලා. අපි ඇස තියන්නේ මේ ප්‍රධාන අක්ෂය මත. නමුත් මේ කිරණ දෙක ඇසට වැටෙනවා කියලා හිතලා අපිට ඕනනම් මෙතනින් අඳින්නත් පුළුවන්. අපි කිරණ දෙකක් ඇඳලා මේකෙන් කියෙන්නේ නැහැ කිරණ දෙකමයි එන්නේ කියලා. මේෙන් ඕන තරම් කිරණ එනවා. ඒතර අපි ප්‍රධාන අක්ෂය උඩ ඇස ඇඳට කමක් නැහැ. දැන් අපි වස්තුව තෙල් තියෙන නාභියේ ඊතර ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙනවා. ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙනවා කියන්නේ අපිට මෙයා මේ තියෙන වස්තුව තියෙන වගේ ඊහිසක් වගේ එකක් දකින්න ලැබෙන්නේ නැහැ. අපි ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙනවා කියලා කියන්නේ අපේ ඇසට කිරණ එන්නේ සමාන්තරව කියන එක. ඒතර ඇසට සමාන්තර කිරණ එන්නේ අනන්තයේ ඉඳලා කියලා තමයි අපි කලින් ඉගෙන ගත්තේ. ඒකයි අපි කියන්නේ මේකේ ප්‍රතිබිම්බය අනන්තයේ තියෙනවා කියලා. දැන් අපි මෙතෙන්ට අර අර්ථ දැක්වීම ලියන්න ඕන. සාමාන්‍ය සේරු මාරුවට ලියුවා වගේ සාමාන්‍ය නොවන සේරු මාරුවටත් අපි අර්ථ දැක්වීම ලියන්න ඕන. මෙන්න මේ කිරණ සටහන තමයි අර කලින් රූපය අතන ඔයාලට පෙන්නලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ රූප සටහන. මේ නාභිය ගාව තමයි වස්තුව තියලා තියෙන්නේ. එතකොට බලන්න සමාන්තර කිරණ මෙහෙන් නාභිය හරහා යනවා. ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණේ කෙලින්ම යනවා. ඔයාලත් මේවා ඇඳලා මේ රූප සටහන් පුරුදු වෙන්න ඕන. එතකොට මෙතන තියෙන්නේ කාචය භාවිතා කරන්නේ නැතුව පියවැසින් වස්තුව බැලුවොත් අපි මේ වස්තුව තියපු විදිය. එතකොට පියවැසින් අපි වස්තුව දිහා බලනවා නම් අනිවාර්යයෙන්ම විෂද දෘෂ්ටියේ අවම දුර තියන්න ඕන. එතකොට මෙන්න මේ දුර මේ වස්තුවට මෙතන ඉඳලා තියෙන දුර කැපිටල් D. එතකොට ඇත්තටම ටිකක් සෙන්ටිමීටර් 25ක විතර ඈත තියපු නිසා අපිට කුඩා කෝණයක් තමයි ඇසේ ආපාතනය කරන්නේ. PVSින් බැලුවම මේකයි කුඩාට පේන්නේ. අතන වස්තුව නාභියේ තියලා තියෙන, ඒ කියන්නේ සෙන්ටිමීටර් 5ක් විතර ඈත තියලා තියෙන්නේ. එතකොට තමයි අර වගේ සමාන්තර කිරණ ආවේ. එතකොට මේ කෝණය θීටා 1යි. මෙන්න මේ කෝණය θීටා 2යි. දැන් සාමාන්‍ය නොවන සේරු මාරුවේදී විශාලනයේ අර්ථ දක්වන්නේ උපකරණය තුලින් බැලුවම, ඒ කියන්නේ අන්වීක්ෂය තුලින් බැලුවම ඇසේ ආපාතනය කරන කෝණය. මේ තියෙන්නේ ඇසේ ආපාතනය කරන කෝණය. පියවැසින් බැලුවම වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය. වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය. ඉතින් මේ ප්‍රකාශන දෙක අර හරියටම සම්පූර්ණ කරලා ලියන්න ඕන නිසා අපි මෙතන කියනවා වස්තුව තියෙන විෂද දෘෂ්ටියේ අවම දුර කියලා. එතකොට විෂද දෘෂ්ටියේ අවම දුර ඇති වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය. මෙතන ප්‍රතිබිම්බය අනන්තයේ තියෙන නිසා අනන්තයේ ඇති ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය. ඒ වචනත් එක්ක හරියට ලියන්න අර්ථ දැක්වීම වල භාගයට ලිව්වම දරුවන්ට විභාගයේදී ලකුණු හම්බෙන්නේ නැහැ. මේක ලියන්න ඕන විෂද දෘෂ්ටියේ අවම දුර ඇති වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය. මේක ලියන්න ඕන අනන්තයේ ඇති ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය. අපි නම් ඒක ලිව්වම එනවා මේ වගේ එකක්. කෝණික විශාලනය කැපිටල් M සමානයි අනන්තයේ ඇති ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය ඒක θීටා 2යි. විෂද දෘෂ්ටියේ අවම දුර ඇති වස්තුව ඇසේ ආපාතනය කරන කෝණය. මේ අන්වීක්ෂ නිසා අනිවාර්යයෙන්ම පියවැසින් බලනවා නම් වස්තුව තියන්න ඕන විෂද දෘෂ්ටියේ අවම දුර. එතන මෙතෙන්ට එනවා θීටා 1. දැන් මේවා කුඩා කෝණ නිසා නැවත මේවට tan අගය ලියනවා. එතන අපිට එනවා tan θීටා 2 බෙදන්න ඕන tan θීටා 1. දැන් මේ tan θීටා 2යි tan θීටා 1යි ගන්න මේ රූප සටහන් තමයි පාවිච්චි කරන්න ඕන. මෙතන tan θීටා 1 ගන්න පුළුවන් දරුවන්ට වස්තුස h මේ දුර d. ඒතර h බෙදීම d. අර මේ රූප සටහන බලන්න. මෙන්න මේ රූප සටහන. ඒතර tan θීටා 2 ගන්න මෙහි ප්‍රතිබිම්බයක් නැහැ. උසක් අපිට පේන්න නැහැ. මේ වස්තුස h මයි. නම් මෙන්න මෙතනින් ලියන්න පුළුවන්. මොකද මෙතන නාභි දුර දන්නවනේ. ඒකෙන් tan θීටා 2 ලියන්න පුළුවන් h බෙදීම f කියලා. එතකොට මෙතෙන්ට ලියනවා h බෙදීම f. අර
පියවි ඇසේ ආපාතනය කරන කෝණයට ලියනවා h බෙදීම d කියලා. එතකොට මෙන්න මේ ප්‍රකාශනය අපිට එනවා tan θ දෙකට එන්නේ h බෙදීම f. tan θ එකට එන්නේ h බෙදීම d. එතකොට මේ වස්තුවම තමයි අවස්ථා දෙකේම තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ h h කැපෙනවා. ඒතර ඉතුරු වෙන්නේ d බෙදීම f. සාමාන්‍ය සීරු මාර්ගයේදී අපිට ආව එක ධන d යට f කියලා. මේකට තව එකක් එකතු වෙලා ආවේ. ඒතර සාමාන්‍ය නොවන සීරු මාර්ගයේදී අපිට එන්නේ d බෙදීම f. ඕන අපිට එක වචනෙන් කියන්න පුළුවන්. සාමාන්‍ය නොවන සීරු මාර්ගයේදී විශාලණය සාමාන්‍ය සීරු මාර්ගයේදී විශාලණයට වඩා එකක් අඩුයි කියලා. මෙතන අර එකේ ඉලක්කම නැති නිසා මෙයා කලින් විශාලණයට වඩා එකක් අඩුයි. නමුත් මෙතන පොඩි වාසියක් තියෙනවා. අපි ප්‍රතිබිම්බය බොහෝ වේලාවක් නිරීක්ෂණය කරනවා නම් අපේ ඇසේ තියෙන කාචයේ පේශි නිදහස් කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රතිබිම්බය අනන්තයේ හැදිලා තමයි තියෙන්න ඕන. ඒතර අපිට ගොඩක් වෙලා ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්. එන්න ඒ හේතුව තමයි මේ විදිහට අපි මේක සකස් කරන්නේ. අවාසිය තමයි විශාලණය එකකින් අඩු වෙනවා. විශාලණය එකකින් අඩු වෙනවා. අපි මේවා පොඩක් තව තේරුම් ගන්න ඕන නිසා මේවට ගැටලුවක් දෙකක් හදන්න ඕන. ඒ ගැටලු විසඳන කොටත් නැවත මේ කිරණ සටහන් අඳින්න. ඒතර තමයි මේවා අවබෝධ වෙන්නේ. මේ লীලා තියෙන්නේ අපි කලින් සාකච්ඡා කරපු දේ බලන්න මෙතන d බෙදීම f තියෙන්නේ. ඒතර එකක් අඩුවෙන් තියෙන්නේ. කලින් තිබුණේ එක ධන d යට f කියලා. ඒක මේ වචනයෙන් මෙතන লীලා තියෙනවා. සමහර ලාට අර බහුවර්ණ ප්‍රශ්න වල වගන්ති ප්‍රශ්න වලට මේ වගේ ඒවා දෙනවා. ඒතර දරුවන්ට මේ සමීකරණ මතක තියෙනවා නම් ඒවා හරිද වැරදිද කියලා බලා ගන්න පුළුවන්. මෙතන දරුවන්ට පොඩි ගණනක් දීලා තියෙනවා. කාචයේ නාභිදුර සෙන්ටිමීටර් 4යි. මේක සරල විශාලක කාචය. ඒ කියන්නේ අන්වීක්ෂයක් වගේ දෙයක්. ඒකින්ද අනිවාර්යයෙන්ම නාභිදුර කුඩා ඒවා තමයි ගන්න. ඒතර නාභිදුර 4ක් වෙන උත්තල කාචයක් සරල අන්වීක්ෂයක් ලෙස භාවිතා කරනවලු. සාමාන්‍ය සීරු මාර්ගයේදී ඊට පස්සේ කියන ප්‍රතිබිම්බය 40ක් ඈතින් සැදෙන විට ඊට පස්සේ අපිට කියන ප්‍රතිබිම්බය අනන්තයේ සෑදෙන විට විශාලක බලය සොයන්න කියලා. දැන් විභාගයට මේ වගේ සාමාන්‍ය සීරු මාරුවක් කියලා දුන්නම දරුවන්ට අවබෝධ වෙන්න ඕන මොකද්ද මේ කියන්නේ කියලා. ඒතර අන්වීක්ෂය නිසා ඇස ආසන්නයේ තියෙන වස්තු තමයි බලන්නේ. ඒතර ප්‍රතිබිම්බයත් හදන්න ඕන ඇස ආසන්නයේම තමයි. ඒ කියන්නේ ප්‍රතිබිම්බ දුර d වෙන්න ඕන. දැන් අපි මේකට පොඩි කිරණ සටහනක් හදමු. නාභිදුර 4යි. ඒතර මේ තියෙන්නේ කාචය. මේක ප්‍රධාන අක්ෂය. මේ හරිය නාභිය. ප්‍රතිබිම්බයේ විශාල එකක් දකින්න නම් වස්තුව තියන්න ඕන නාභියට වඩා අඩුවෙන්. ඒක නිසා මේ හරියෙන් තමයි වස්තුව අඳින්න වෙන්නේ. දැන් මෙතනින් එන කිරණ දෙකක් අඳින්න ඕන. ඉතින් නාභියට වඩා අඩුවෙන් වස්තුව තියුවාම ප්‍රතිබිම්බය හැදෙනවා ඒ පැත්තෙම ටිකක් විශාල වෙලා. තර ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණය මෙහෙම යනවා. මේ වගේ එන කිරණයක් මෙහෙම යනවා. තර මේ පැත්තට කිරණ එකතු වෙන්නේ නැහැ. පිටිපස්සට තමයි එකතු වෙන්නේ. තර ඒවා එකතු වෙන තැන තමයි අපි කියන්නේ D කියලා. මේක අපේ කලිනුත් ඇඳලා තියෙන්නේ. දැන් දරුවන්ට කියන්නේ නාභිදුර දීලා තියෙන 4යි කියලා. ඉතින් අපේ ගන්න මේ සාමාන්‍ය සීරු මාර්ගයේදී විශාලනේ නහන්. ඒතර මේ තියෙන ප්‍රතිබිම්බයේ ඇසේ ආපාතනය කරන කෝණය. මෙන්න මේක. මෙන්න මෙයා ප්‍රතිබිම්බයේ ඇසේ ආපාතනය කරන කෝණය. මම ඒක θ2 කියලා ලියන්නම්. මෙයා h'. අපි කියවනේ මෙතන අපි සංසන්දනය කරන්නේ ප්‍රතිබිම්බය ඇසේ ආපාතනය කරන කෝණය බෙදන්න ඕන වස්තු ඇසේ ආපාතනය කරන කෝණය. ඒතර පියවි ඇසින් වස්තුව දිහා බලනවා නම් එයා d දුරකින් තියන්න ඕන. මේ ඒ රූප සටහන.
මෙන්න මේ හරිය මෙහෙම අපි ඇස අඳිනවා 25ක් ඈතින් වස්තුව තියුවා එයාගෙන් එන කිරණයක් අඳිනවා මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා මේ පැත්තට යනවා එතන මේක තමයි තීටා මෙන්න මේක තමයි ඔය ප්‍රතිබිම්බය වස්තුව තියන්න ඕන D දුරකින් කුඩා වස්තු බලන්න බෑනේ PVSෙන් ඇස ආසන්නයට ගේන්න නැතුව. ඉතින් ඇස ආසන්නයට ගේනවා කියලා සීමාවක් තියෙනවා. ගේන්න ඕන දුර විෂය දෘෂ්ටියේ අවම දුර D. දැන් අපිට මේ විශාලයට කෙලින්ම ආදේශ කරන්නත් පුළුවන් අර කලින් ගත්ත ප්‍රකාශනයට එක දන D බෙදීම F කියලා. නැත්තම් නැවත දරුවන්ට මුල ඉඳලා මේක සාධනයක් කරන්නත් පුළුවන්. ඉතින් අපිට මේක ලියන්න පුළුවන් කෝණික විශාලනය M සමානයි එක ධන D බෙදීම F. එතන F කියන්නේ 4යි. D කියන්නේ 25යි. එතන 25 4ෙන් බෙදන්න ඕන මෙතන. තව එකට එකක් එකතු කරන්න ඕන. එක ධන 25 බෙදීම 4යි. මෙතන 25 බෙදීම 4යි. ඒක 6 4 වරක් 6ක් තියෙනවනේ. 6.25යි. ඒ 6යි මේ 1යි 7.25. මේක මම ආයෙත් සාධනය කරන්නේ අපි කලින් සාධනය කරපු නිසා. මේක තමයි උත්තරේ. දැන් මේක ප්‍රතිබිම්බයේ අනන්තයේ හැදෙන අවස්ථාවට ගත්තම අර දෙවෙනි කොටස කියනනේ අනන්තයේ සෑදෙන කියලා. ඒතර අනන්තයේ සෑදෙන අවස්ථාව ගත්තම මේ එක නැති වෙනවා. මේ එක නැති වෙනවා. ඒතර මෙතන එන්නේ 6.25. ඒකයි අපි අතන අර වචනයක් ලියලා තිබුණේ සාමාන්‍ය සීරු මාරුවට වඩා විශාලනය එකකින් අඩු වෙනවා කියලා. ඒතර ඔයාලා මේවා ආලෝකයේ පාඩමට ඉගෙන ගත්තට මේවට කවදක හරි දරුවන්ගේ විභාගයේ තියෙන දවසට තමයි අහන්නේ. ඒතර මේ වගේ උත්තර ටිකක් මතක තියාගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් මේවා බහුවර්ණ සඳහා අපිට මෙහෙම සාධනය කරන වෙලාවක් නැහැ. මේ වගේ රූප තරංග අඳින්න වෙලාවක් නැහැ. ඒ නිසා මේ වගේ ප්‍රකාශන මතක තියාගෙන ඉන්න ඕන. අතන තිබුණා මේ ප්‍රතිබිම්බ දුර 40ක් වෙනකොට විශාලනය හොයන්න කියලා. ඒක ඉතින් ලොකු වෙනසක් නැහැ. දරුවන්ට තියෙන්නේ මේ D වෙනුවට 40 ආදේශ කරන්න. මේ D වෙනුවට. එතකොට අර මේකේ සාධනය කරපු වෙලාවේ අපි මේක සාධනය කරපු වෙලාවේ මේ D අකුරට අර අතන තිබුණු D අකුර කැපුණා. දැන් ඒ විදිහට සුළු වෙන්නේ නැහැ මෙතන. මේ කොටස වෙනස් වෙන්නේ නැහැ. PVSෙන් බලනවා නම් අනිවාර්යයෙන්ම D දුරක් ඈත තියන්න ඕනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට D කියන්නේ 25යි. අර ප්‍රතිබිම්බය හැදලා තියෙන්නේ 40ක් ඈතනේ මෙන්න මෙතන. අර සාමාන්‍ය සීරු මාරුව කියන වචන දැක්ක නිසානේ අපි මේක D දුරක මෙතන ඇන්දේ. දැන් ගණන කියන්නේ ප්‍රතිබිම්බය 40ක් දුරින් සෑදෙන්න ඕන කියලානේ. ඒතර මෙතෙන්ට එන්නේ D නෙමෙයි. මෙතන එන්නේ 40. මෙතන D. ඒතර මේ සමීකරණ දෙකේ D අකුර කැපෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේම කිරණ සටහනක් ඇඳලා අපි මේ දුර දාමු V කියලා. මේ දුර V කියලා දාමු. ඒතර අපිට එන්නේ මෙන්න කාචය මෙන්න නාභිය මේ හරියෙන් තමයි වස්තුව ලකුණු කරන්න වෙන්නේ. ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය කෙලින්ම යනවා. සමාන්තර වෙන කිරණය මේ පැත්තේ නාභිය හරහා යන්න ඕන. එතකොට ඒක මේ පැත්තෙන් පළල් වෙලා යන්නේ. මෙන්න මෙහි ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙයි. ඒ දුර දැන් 40යි. ඒ දුර 40යි. දැන් මේකට කාච සූත්‍රය හදුවොත් දරුවන්ට එන්නේ V කියන්නේ 40යි කියලා. එතකොට දැන් අපිට මේ කෝණය ලියනකොට
අපිට එනවා කෝණික විශාලනය m සමානයි මම මේ කෝණේ දානම් θ2 කියලා θ2 බෙදීම θ1යි ඒවා කලින් විදිහටම එන්නේ වෙනසක් නැහැ කුඩා කෝණ වල tan අගය ගත්තම tan θ2 බෙදීම tan θ1යි දැන් tan θ2 ලියන්නේ මේ මෙතන තියෙන සූත්‍රය පාවිච්චි කරලා එතකොට එන්නේ h dash at v tan θ1 ඉන්නේ අර previous එකෙන් බැලුවා වෙන රූප සටහනෙන් ඒක එන්නේ h at d කියලා මම ඒකයි කිව්වේ මේ d අකුර මෙතන v ට කැපෙන්නේ නැහැ මේක 40යිනේ මේක d නේ ඒක 25නේ කැපෙන්නේ නැහැ එතන මෙතනින් දරුවන්ට එන්නේ මේ h dash at h කියලා එකක් එනවා රේඛීය විශාලනය d යනවා උඩට v යටට මෙන්න මේ වගේ එකක් එන්නේ දැන් මේක සුළු වෙන්නේ නැහැ දැන් මේ තියෙන h dash at h කියන්නේ රේඛීය විශාලනය m m වැඩි කිරීම d බෙදීම v ගණනේ දීලා තිබුණා v කියන්නේ 46යි කියලා d කියන්නේ 25යි මේ විශාලනය හොයා ගන්න ඕන විශාලනය හොයන්න අපි අර කාච සූත්‍රය ලියන්න ඕන අපි කාචයට ලිව්වොත් කාච සූත්‍රය මෙතන කාචයට අපි ලියනවා එක බෙදීම v ඍණ එකයට u සමානයි එකයට f දැන් විශාලනය ගන්න ඕන නිසා අපි මේක v වලින් වැඩි කරන්න ඕන මෙතන v ධනයි u ධනයි නාභිදුර තමයි ඍණ v වලින් වැඩි කරොත් අපිට එනවා 1 ඍණ v බෙදීම u සමානයි මෙතන ඍණ v බෙදීම f මම උත්තල කාචයේ නාභිදුරත් මෙතෙන්ටම ලියලා v ගෙනුත් වැඩි කරලා තමයි ලිව්වේ දැන් මේ තියෙන විශාලනය ඒක මේ පැත්තට දාන්න පුළුවන් මෙයා අර පැත්තට දාන්න පුළුවන් එතන අපිට එනවා 1 ධන v බෙදීම f සමානයි m කියලා. එතන v කියන්නේ 40යි. f කියන්නේ 4යි. එතන 40 4ෙන් බෙදුනම මෙතන එනවා 10ක්. 10යි මේකයි 11ක් එනවා. මෙන්න මෙතෙන්ට 11 දාන්න. මෙතන කියනවා දරුවන්ට m කියන්නේ 11යි කියලා. ඒක මෙතෙන්ට ආදේශ කරන්න. මෙතෙන්ට ආදේශ කරාම එනවා අපිට මේ තියෙන අර විශාලනය ගන්නපු සමීකරණය. බලන්න අර m ට නේ ලියලා තියෙන්නේ m සමානයි කියලානේ මේක ඇවිල්ලා තියෙන්නේ. දැන් m ට වගේ මෙතෙන්ට දාන්න පුළුවන් d දන්නවා 25යි මේක 40යි. එතන අපිට එන්නේ කෝණික විශාලනය කැපිටල් M සමානයි M කියන්නේ 11යි D කියන්නේ 25යි V කියන්නේ 40යි මෙන්න මේක සුළු කරාම දරුවන්ට පුළුවන් විශාලනය සොයන්න. ඒකේ තරම් අමාරු දෙයක් නෙවෙයි කිරණ සටහන ඇඳලා කාච් සූත්‍රය ලියන්න තමයි තියෙන්නේ. මෙතන තව එක ගණනක් දීලා තියෙනවා. සරල අනීක්ෂයක් ලෙස උත්තල කාචයක් පාවිච්චි කරලා තියෙනවා. ඒකේ නාභිදුර දීලා තියෙනවා සෙන්ටිමීටර් 20යි කියලා. නාභිදුර සෙන්ටිමීටර් 20යි. එය සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේ පවතින විට එහි විශාලක බලය සොයන්න. අපි දන්නවා දැන් සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේ අපිට අර ප්‍රකාශනය ආවේ කැපිටල් M සමානයි 1 ධන D බෙදීම F කියලා. ඉතින් බහුවර්ණයකට දුන්නොත් මේකේ ඇත්තටම ගණනය කිරීමක් කරන්න දෙයක් නැහැ. නිකම්ම ආදේශ කරන්න පුළුවන්.
එතකොට අපිට එන්නේ m සමානයි 1 ධන d බෙදීම f. මේක නාභිදුර ටිකක් වැඩි. බලන්න නාභිදුර සෙන්ටිමීටර් 20ක් කියලා දීලා තියෙනවා. එතකොට මෙයා 25යි, මෙයා 20යි. අර එයා 1යි. මෙතෙන්ට විශාල අගයක් දැම්මම මේක කුඩා වෙනවනේ. 1 ධන 25 බෙදීම 20යි. එතකොට මෙතනින් එන්නේ 1.25යි, 1.25යි මේ 1යි 2.25. මම කිරණ සටහන ඇන්දේ නැහැ. කිරණ සටහනක් අපි කලිනුත් ඇන්ද නිසා ඒවා දරුවෝ තනියම ඇඳලා පුරුදු වෙන්න. ඒතර ප්‍රතිබිම්බය අනන්තයේ සෑදෙන විට අහනවා. අනන්තයේ සෑදෙන විට මේ එක එන්නේ නැහැ. මේ එක එන්නේ නැහනේ. ඒතර එන්නේ 25ට 20 විතරයි. එතකොට මෙතෙන්ට වඩා එකක් අඩුවෙන් එන්නේ. ඒ කියන්නේ ප්‍රතිබිම්බය අනන්තයේ ඇති විට. ඒ කියන්නේ සාමාන්‍ය නොවන සීරු මාරුව. ඇත්තටම ප්‍රතිබිම්බය අනන්තයේ සෑදෙන විට කියලා දෙන එකක් නෑ ගණන්වල. ගණන්වල කියන්නේ සීරු මාරුවෙන් කියන්නේ. සීරු මාරුව සාමාන්‍යයි නැත්නම් සාමාන්‍ය නොවන. එතකොට ප්‍රතිබිම්බය අනන්තේ. ප්‍රතිබිම්බය අනන්තයේ සෑදෙනවා කියන වචනේ තේරුම අරකයි. සීරු මාරුව සාමාන්‍ය නොවන සීරු මාරුව. ඒ වෙලාවේ අපි කිව්වා විශාලණය එකක් අඩුවෙන් එන්නේ කියලා. ඒතර අපිට එන්නේ m සමානයි d බෙදීම f. ඒතර මෙයා 25යි. මෙයා 20යි. ඒතර 1.25. මෙතෙන්ට වඩා එකක් අඩුයි. මෙන්න මේවා දරුවන්ට මතක තියෙන්න ඕන. මේක වැදගත්. බහුවර්ණයකට එම අපිට ගියාම මේවා සාධනය කරන්න වෙලාවක් නැහැ. ඒක නිසා මේක මතක තියෙන්න ඕන. ඒකට සාමාන්‍ය නොවන සීරු මාරුවට ගියාම එකක් අඩු වෙන බව මතක තියෙන්න ඕන. ඒව තමයි මතක තියාගෙන ඉන්න ඕන. නාභිදුර කුඩා වුණොත් විශාලණය ගොඩක් වැඩි වෙනවා. ඒව නැති මේක ගණිතමය පැත්ත අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඔය ටික තමයි කරන්න තියෙන්නේ. සීරු මාරුව කියලා නම සඳහන් වෙනකොට ඒක සාමාන්‍ය සීරු මාරුවද සාමාන්‍ය නොවන සීරු මාරුවද කියලා බලලා දරුවෝ ටක් ගාලා කිරණ සටහන අඳින්න ඕන. ඒතර අපි සරල විශාලක කාචය ඒකෙන් ලැබෙන විශාලණය තමයි මේ සාකච්ඡා කරේ. මෙතන නම් නාභිදුර විශාල නිසා ලැබිච්ච විශාලණයත් අඩුයි ඇත්තටම. මීට කලින් ගණන් වල අපිට ආව විශාලණය 10ක් වගේ 11ක් ඒ වගේ ආවනේ. එතකොට තනි උත්තර කාචයකින් අපිට මේ විශාලණය වැඩි කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒක තමයි මේකෙන් අපි සාකච්ඡා කරේ. ඒතර සමහර අවස්ථාවල මීටත් වඩා කුඩා වස්තු බලන්න ඕන නම් කුඩා වස්තුවක් බලන්න ඕන නම් ඒ කියන්නේ අන්වීක්ෂයෙන් අපිට ඒ කියන්නේ PVS වල පේන්නේම නැති වගේ ඒවා. ඒතර අපි බලනවා විශාලණය තව ගොඩක් වැඩි කරගන්න. ඒතර අපි කාච දෙකක් භාවිතා කරනවා. කාච දෙකක්. උත්තර කාචම දෙකක් ගන්නවා නාභිදුර කුඩා ඒවා. ඒවා කාච දෙකක් එකතු කරලා අපි හදා ගන්නවා නම් අන්වීක්ෂයක්. ඒතර අපි ඒකට කියන්නේ සංයුක්ත අන්වීක්ෂය කියලා. මේක සරල අන්වීක්ෂය කාච දෙකක් එකතු කරලා හදාගත්තම ඒකට අපි කියනවා සංයුක්ත අන්වීක්ෂය කියලා. ඒතර කිරණ සටහන දෙන්න ගියාම දරුවන්ට කාච දෙකක සිදුවන වර්තනය සලකන්න වෙන නිසා ඒ කිරණ සටහන මීට වඩා ටිකක් සංකීර්ණයි. ඒතර එතනත් සීරු මාරු කිරීම දෙකක් තියෙනවා. අපි ඊළඟ කොටසේදී බලමු කොහොමද සංයුක්ත අන්වීක්ෂයකින් විශාලණය සම්බන්ධයෙන් ප්‍රකාශනයක් ගොඩනගන්නේ කියලා.